ආයුබෝවන් වෙක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. කොවිඩ් දෙවන රැල්ලේ මරණ 150ක් බවයි. ආසාදිතයන් 36,000 පණි. මෝදර වැඩිහිටි නිවාසයක 45 දෙනෙකුට කොවිඩ්. අහඹු කොවිඩ් පරීක්ෂණ සඳහා සහාය වන්නයි පොලිසියෙන් ජනතාවට ඉල්ලීමක්. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්න සම්බන්ධයෙන් 57කකින් ප්‍රකාශ සටහන් කරගනී. මොඩර්නා එන්නතට ඇමරිකාවෙන් අනුමැතිය. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් කෝටිය ඉක්මවයි. මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පුද්ගලයන් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 98ක් අතරින් මෙම පිරිස හඳුනාගත් බවයි මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේ. මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 36,000 සීමාව ඉක්මවා තිබෙනවා. තවත් මරණ පහක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 165ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 72 වසරේ පුද්ගලයෙකු අගලවත්ත මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව කොවිඩ් ආසාදනය සහ අදිරුදුර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක්. මග්ගොන පදිංචි 86 වසරේ කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇත්තේ කොවිඩ් ආසාදනය සහ අදිරුදුර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් වැළඳීමෙන්. මට්ටක්කුලියේ පදිංචි 76 වසරේ පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් තිබූ අතර උග්‍ර වූ වකුගඩු රෝගී තත්ත්වය හා කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුවයි. මහරගම පදිංචි 56 වසරේ පුද්ගලයෙකුද හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. වතුපිටිවල පදිංචි 86 වසරේ පුද්ගලයෙකු නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය නිසා උග්‍ර වූ වකුගඩු රෝගයයි. COVID-19 ආසාදිතයන් 662 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණු අතර දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් 259 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් වැඩිම පිරිස වාර්තා වුණේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන්. බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් 44ක්, දෙමටගොඩින් 33ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 25ක්, බොරැල්ලෙන් 22ක්, මට්ටක්කුලෙන් 21ක්, වැල්ලවත්තෙන් 19ක්, මර්දානෙන් 14ක් වශයෙන් ආසාදිතයින් හඳුනා ගැනුණා. කළුතරින් 164ක්, ගම්පහෙන් 79ක්, මහනුවරින් 46ක්, මාතරින් 26ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වූ අතර තවත් දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයන් 86 දෙනෙකු හඳුනා ගැනුණා. මේ අතර පූගඩ කුමාරිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 17 දෙනෙකු දක්වා ඉහළ යාම හේතුවෙන් කුමාරිමුල්ල ප්‍රදේශයට සංචලන සීමා පැනවීමට පියවරගෙන තිබෙනවා. අදාළ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කළ අහඹු PCR පරීක්ෂණ අතර පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර අයකුදු වන බවයි ප්‍රදේශීය බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. යනුව පූගොඩ අධිකරණ සංකීර්ණයේ 53 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බවද සෞඛ්‍ය අංශය සඳහන් කළා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 36,000 සීමාව ඉක්මවා තිබෙනවා. සොය ලැබූ ගණන 27061ක් වන අතර 8823 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මේ අතර බස්නාහිර පළාතින් පිටව යන පිරිස් ස්ථාන 4කදී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති අතර එම පිරිස් ආම්බු ලෙස තෝරා ගන්නා බැවින් ඒ සඳහා සහාය වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන්නේ ඔබත් එක්ක තියෙන පුද්ගලික තරහකට, අමනාපයකට, ද්වේෂයකට නෙවෙයි මේ රෝගය පිට ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා. අද දිනේත් ඒ වගේම තව සති දෙක කාලයක් තුලත් මේ ආකාරයටම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල නිරන්තරයෙන් සිදු කරනු ලබනවා. ඒ සඳහා ජනතාවගේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පොසිටිව් නැත්නම් ආසාදිත බවට අනාවරණය වුවොත් ඒ තැනැත්තා අවස්ථාවේදීම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරනවා. ඒ වගේම එම රථයේ සිටි ඔහුගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ නිසා මේ සඳහා අනුගතව කටයුතු කරන්න, සහයෝගය ලබා දෙන්න. මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතයට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලනයේ අනුමැතිය අද හිමි වුණා. මේ අතර ෆයිසර් කොවිඩ් එන්නත ලබා ගැනීමට ඇමරිකානු උපජනාධිපති මයික් පෙන්ස් ඊයේ පියවර ගත්තා. හදිසි භාවිතය සඳහා මොඩර්නා එන්නත යොදා ගැනීමට ඇමරිකාව අද අවසර ලබා දුන්නා. එය අනුව ඇමරිකාවේ භාවිතයට අවසර හිමි වූ ලොව දෙවන කොවිඩ් එන්නත බවට එය පත් වුණා. මේ යටතේ එන්නතින් මාත්‍රා මිලියන 200ක් මිලදී ගැනීමට ඇමරිකාව එකඟ වී තිබෙනවා.
අමරිකාව මෙම තීන්දුවට පැමිණියේ අඛණ්ඩව 2 ලක්ෂ ඉක්මවා ආසාදිතයන් රට පුරා හමු වන පසුබිමකයි. එරට ඊයේ පමණක් කොවිඩ් මරණ 2794ක් සිදුව තිබුණා. මේ අතර දැනට සිදු කරන ෆයිසර් එන්නත් කරන වැඩපිළිවෙල දිරිමත් කරමින් එම එන්නත ලබා ගැනීමට අමරිකාවේ වත්මන් උපජනාධිපති මයික් පෙන්ස් ඊයේ පියවර ගත්තා. එමෙන්ම අමරිකාවේ තෙවැනි පුරවැසියා වන කතානායිකා නැන්සි පොලාසිද ඊයේ දිනේදී කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තා. තෙරිපත් වූ ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩන්ද ලබන සඳුදා එන්නත ලබා ගැනීමට නියමිතයි. මේ අතර ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන කෝටිය ඉක්මවා ගියා. ඒ ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් 26991ක් සමගින් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉන්දියාව තුළ කොවිඩ් එන්නත් කරන වැඩසටහන ආරම්භ කිරීමට රජය සූදානමින් පසු වෙනවා. එහිදී මිලියන 300 ඉක්මවූ පිරිසකට එන්නත ලබා දීමට නියමිතයි. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 7 කෝටි 60 ලක්ෂ ඉක්මවා තිබෙනවා. වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,81,000කට අධිකයි. මෙරටට අවශ්‍ය වන්නේ ආගමට දහමට අනුව ජීවත් වන සමාජයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල පැවති රාජ්‍ය නත්තල් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කුරුණෑගල රදගුරු පදවිය විසින් සංවිධානය කළ රාජ්‍ය නත්තල් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මල්කඩුවාව පාතිමා දේවමානියන්ගේ දේවසහනයේදී පැවැත්වුණා. 2019 අප්‍රේල් 21 වෙනිදා තමුන්නාන්සේලාගේ වැදගත් දේවස්ථාන ගණනාවක් වගේ කොළඹ ප්‍රධාන පෙළේ හොටල් තුනකට එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික ජීවිත ප්‍රමාණයක් අපිට අයින් වුණා. ඒක ආසියාවේ විතරක් නෙවෙයි ලෝක මට්ටමෙනුත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදු කළ ධර්ම ත්‍රස්තවාදී ප්‍රහාරය කිව්වොත් ගැනි වැඩ. කතෝලික ජනතාව කිසිදු ලේ බිඳුවක් සෙලවෙන්නට නැති විදියට ඒ මොහොතේ කටයුතු කරපුවා අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ වෛරයෙන් වෛරය නොසන්සිඳනම කියලා. ඒක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා තමයි මං හිතන්නේ යේසුස් පියාණන් වහන්සේ අදාළේ. ඒ වගේ දර්ශනයක් අදහන ජනතාව ඒ වගේ සාමකාමී වීම අපරට ලැබූ භාග්‍යයක්. අපට ඕන කරන්නේ අනාගාමික රටක් නොවේ. එහෙම ආගම් එපා කියන අයට හොඳ උත්තරයක් පසුගිය කාලේ ලැබුණා. අපිට ඕන ආගමට දහමට අනුව ජීවත් වන සමාජයක්. MCC ගිවිසුම හා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. තාම අපි ලාබාලාණ්ඩුවක්. අපි දැන් පත් වෙලා මාස ගානයි. ඉතින් අඩුපාඩුකම් නැතුව නෙවෙයි අඩුපාඩුකමුත් රාශියක් තියෙනවා. නමුත් අපේ රජය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් කරගෙන යනවා. මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හිතවතකටත් අනිත් පැත්තෙන් දැනට තියෙන ඉස්ප්‍රීතු ගෙනල්ලා බෝතල් කරන සමාගමකට තව වටයකින් ඉස්කාගාරයක් ඇති කරලා අරක්කු මෙහි හදලම නිෂ්පාදනය කරන්න කියලා ලයිසන් දෙකක් දෙන්න හදනවා. ඉස්කාගාර හදන්න දාන්න ලයිසන් දෙනවා, මස් කඩ දාන්න ලයිසන් දෙනවා, විකුණන්න නැහැ කියපු නැගෙනහිර ගැටිය විකුණන්න පොරබදනවා. ඇමතිවරයා කැබිනට් පත්‍රිකාව දානවා අදානි සමාගම පිළිබඳ වර්ණනා කරලා මොකටද? විකුණන් කන්න හදන්නේ. අද සිරි ලකදේ සිරි සැපදේ කියලා කිව්වට මේ ආණ්ඩුව දැන් කරන්න හදන්නේ සිරි ලකදේ චීනට දේ විතරක් නෙමෙයි පිට රටටවල් වලටම දෙන්න යන්නේ. දැන් විපක්ෂයේ අයට තලගොයා කබරගොයා කරන්නත් කබරගොයා තලගොයා කරන්නත් බොහෝම පහසු කණ්ඩායමක් තමයි අද අපේ රටේ ඉන්නේ. MCC ගිවිසුම නිසා මේ රටේ ඉඩම් ටික දෙනවා කිව්වා සුද්දන්ට. ඒ වගේම MCC ගිවිසුම නිසා මේ රට පාව දෙනවා කිව්වා විකුණනවායි කියලා අනුර දිසානායකලා බොහෝම බෙරිහන් දුන්නා. දැන් අද මේක අද ඇමරිකාවම අපේ එකකතාවයක් නැති නිසා මේකෙන් ඉවත් වෙලා තියෙනවා පැහැදිලිවම. ආණ්ඩුව ෆේල්. ජීවන වියදම රටේ ජනතාවට දරා ගන්න බෑ. පොල් ගෙඩියක් රුපියල් 110යි. හාල් කිලෝ එකක් රුපියල් 120යි 130යි. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? ඒක අන්තිම අසාර්ථක තත්ත්වයක්. ආණ්ඩුව ෆේල් වෙලා තිබෙනවා. අවුරුදු 5කට රස්සාවක් දී ගන්න බැරි වෙච්ච උන් ටික මෙරටේ ජනතාවගේ සල්ලි හොරගම් කරපු මිනිස්සු අද කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කියලා. විපක්ෂය හිතාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ කෑ ගැහුවොත් මහර දෙන්නෙක් තුන්දෙනෙක් මැරුණා කියලා, කොරෝනා රෝගීන් වැඩි වුණා කියලා මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. ඒ නිසා අපි තමුන්නාන්සලට කියනවා වැඩ කරන නායකයෙක් මේ රටේ ජනාධිපති වෙලා ඉන්නවා. මේ සියලු සංවර්ධන ව්‍යාපෘති අද මේ රටේ සිද්ධ වෙනවා. විරාමයෙන් අනතුරුව තවත් පුවත් බලාපොරොත්තු වන්න.
අනුරාධපුර නාච්චාදුව වැවරක්ෂිතය ආසන්නයේ ඇති පෞරාණික වටිනාකමකින් යුත් ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රජ කාලයේ සිට පැවතෙන සෙල්ලිපි, පේගැටපෙළ, ලෙන්දොර ආදිය මේ වන විට අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීමේ අවධානමක් මතුව ඇති නිසා කඩිනමින් ඒවා සංරක්ෂණයට පියවර ගන්නා ලෙසයි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චාදුව වැවරක්ෂිතයයි. ඊට යාබදව පිහිටි මෙම ගල් පර්වතය සහිත ස්ථානය පෞරාණික වටිනාකමකින් යුත් ස්ථානයක් බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. එහිගේ අපට රජකාලයේ සිට පැවතෙන සෙල්ලිපි, විහාරස්ථානයක නටබුන්, පියගැටපෙළ, ස්වාමීන් වහන්සේ උදෙසා ඉදි කළ භාවනා කුටි සහ ලෙන් මෙන්ම චෛත්‍යයක නටබුන්ද දක්නට ලැබුණා. මේ ඉතිහාසය ගත්තහම භික්ෂූන් වහන්සේලා සඳහා ආරාම සංකීර්ණයක් මේ ප්‍රදේශයට දකින්න පුළුවන් වෙනවා. කටාරම් සහිත ගල්ලෙන් මෙහි ප්‍රදේශ කිහිපයකින්ම අපි අඳුනාගත්තා. නිදන් කොල්ලකරුවන් එම ස්ථානයේ විනාශ කර ඇති ආකාරයද දක්නට ලැබුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ අවට සිටින අන්තවාදීන් පිරිසක් මෙම ඓතිහාසික වටිනාකමක් ඇති භූමිය අනවසරයෙන් අල්ලා ගැනීමේ සූදානමක් ඇති බවයි. දුර බැහැර පළාත්වලින් මේ ප්‍රදේශයට ආපු යන කොටස් මෙම ප්‍රදේශය අත්පත් කරගනිමින් සිටිනවා. එමෙන්ම මීට යාබද ස්ථානයක පිහිටි නිදන් ගල නමින් හැඳින්වෙන ස්ථානයාවට මේ වන විට අනවසරෙන් අත්පත් කරගෙන ඇති අන්තවාදීන් එම භූමියේ අනවසර ඉදිකිරීම් සිදු කර ඇති ආකාරයද දක්නට ලැබුණා. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇස නොගැටුණු මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් භූමිය රජයට පවරාගෙන සංරක්ෂණය කරන්නයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. අනාගත පරම්පරාව සඳහා මේ භූමිය බේරාගත යුතුව තියෙන නිසා අදාළ බලධාරීන්ගේ අවධානය මේ භූමියට යොමු විය යුතු බව මගේ හැඟීම. දැන් තවත් පුවත් කිහිපයක්. කොළඹ අලුත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය තුළ ඉකුත් 15 වනදා පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පවිත්‍රතාංශයේ ආරක්ෂකාංශය ඇතුළු කාර්ය මණ්ඩලවල සේවකයන් 57 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. වරාය අධිකාරිය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතාගේ පෞද්ගලික සහායක ලෙස පෙනී සිට වරාය අධිකාරිය රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. කඳාන පොලිස් නිලධාරීන්ට අවස්ථා ගණනාවකදී ලැබුණු පැමිණිලි මත සිදු කළ විමර්ශනයකදී මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනුණු අතර ඔහු සේවයේ හැරගිය පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පොලිසිය පවසන්නේ. ජීවිතක්ෂීර පත්ව ඇති සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු වූ රත්මලානි රෝහණ මහතාගේ සමීපත්වයන් දෙදෙනෙකු අතුරු සැකකරුවන් 6 දෙනෙකු වස්කඩුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වසරේ ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා කාලය තුල අලි මරණ 297ක් මෙරටින් වාර්තා වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතරින් 60ක් වූ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ වනජීවි කලාපයේ නැගෙනහිර වනජීවි කලාපය වන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී. ඉන්දියානු ආධාරය යටතේ මෙරට නිවාස ඉදිකිරීම සඳහා පෙර පැවති ද්විපාර්ශ්වික ගිවිසුම සංශෝධනයකට නැවත අත්සන් කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලිය මහතා සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතාගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දිය දෙවැනි ඉනිම ලකුණු 36කට සීමා කිරීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වූ අතර එය ඉන්දියාව ටෙස්ට් ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වනවා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 90ක ඉලක්කයක් හඹා යන ඔස්ට්‍රේලියාව මීට සුළු මොහොතකට පෙර කිසිවෙක් නොදැවී ලකුණු 55ක් රැස් කරගෙන සිටියා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පළවෙනිමට සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සිය පළවෙනිමට සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 191ක් පමණයි. යනු ඉන්දියාව සිය දෙවන ඉනිම ආරම්භුවේ ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 53ක් ඉදිරියෙන් පසුවෙමි. අද දිනේ සඳහා තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් රැස් කරගෙන සිටි ඉන්දියාවට සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 36ක් පමණයි. ඉන්දිය දෙවන ඉනිමේ ඉහළම ලකුණුලාභියා වූ මායංක් අගර්වාල් ලකුණු 9ක් රැස් කළා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෝෂ් හසල්වුඩ් ලකුණු 8කට කඩලු 5ක් දවාගත් අතර පැට් කමින්ස් ලකුණු 21කට කඩලු 4ක් දවාගත්තා. ඉන්දියාව ටෙස්ට් ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි. මීට පෙර ඉන්දියාව 1974 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 42කට දැවී ගොස් තිබෙනවා.
ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.